මම මෙසේජ් එකක් නම් දැම්මා මේ නවෝදයාගේ chat එකට මම මේ උත්තර එයි දැන් එයි බලමු. හරි. පුතේ අපි උතන නතර කරේ කොතනින්ද? අන්තිමටම ලියලා තියෙන තැන මට චුට්ටක් කියන්නේ කෙනෙක් කවුරු හරි ඉක්මනින්ම. උද්ෘතෙන්ස. හරි හරි. හරි. thank you පුතේ. හරි. එතකොට අපි කතා කරගෙන ආවේ වැද්දේගම කතුවරයා භාෂාව භාවිතා කරලා සජීවී ස්වභාවයෙන් හරි අපූර්වට සජීවී ස්වභාවයෙන් මේ වැද්දේගම සහ වැද්දේගම වැසියන් විනාශයට පත් වෙලා යන ආකාරය කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියන එක ගැන තමයි අපි කතා කරමින් ආවේ විදුලිය යන්න කලින්. හරි. එතකොට පුතේ ඒකට සමීප වුණු උදාහරණයක් තමයි අපි උතන්දී ඔකට යෙදුවේ. ඒ උදාහරණය තුළින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් විශේෂයෙන්ම ආරච්චිල කියලා කියන්නේ පුතේ ගමේ මුලාදෑනිය. හරිද? හරි. ආරච්චිල කියලා කියන්නේ ගමේ මුලාදෑනිය. එතකොට ගමේ මුලාදෑනියා විනාශ වෙලා යනවා කියලා කියන්නේ ගම කොහොම හරි විනාශයටපත් වෙලා යනවා කියන එක. ඒ නිසා තමයි අපි ආරච්චිලා වෙඩි තියලා මැරුවා. සිලිඳුට අවශ්‍ය වුණා සිලිඳුගේ පවුලට සාධාරණයෙන් කියන්නේ සාහනයක් ඇතුව ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න ඕනි අවකාශය නිර්මාණය කරගන්න යනකොට හිටපු එක බාධක දෙකක් තිබුණ එකක් තමයි ප්‍රනාන්දු මුදලාලි අනිත් කෙනා තමයි බබේහාන්. ඒතර මේ දෙන්නටම පුතේ සිලිඳු වෙඩි තියලා මැරුවා. එතකොට මේ මරණයෙන් පස්සේ ආරච්චිලගේ ගෙදර සම්පූර්ණයෙන්ම කැලෑපත් වෙනවා. එතකොට ගමේ තිබිච්ච ප්‍රධානම නිවසේ ඒ විදිහට කැලෑපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ වැද්දේගම ගම්මානේ සම්පූර්ණයෙන්ම විනාශයටපත් වෙන්න මුල පිරුවා කියන එක. හරි. අපි එහෙනම් පුතේ යනවා අලුත් ඡේදයකට. හරි. බබේහාමිගේ නිවස වනවත් වීම යනු වනවත් වීම යනු වනවත් වීම කැලෑවට බත් වෙලා යනවා. කැලෑවට විනාශ වෙලා යනවා කියන අදහස. ගමේ ප්‍රධානතම නිවසේ විනාශයයි. ගමේ ප්‍රධානතම නිවසේ විනාශයයි. ගමේ ප්‍රධානතම නිවසේ විනාශයයි. ඒකටම ලියන්න පුතේ මුදුන් මුල විනාශයට පත්වීමෙන් මුදුන් මුල විනාශයට පත්වීමෙන් ගසක පැවැත්ම අඩාල වන්නාසේ අඩාල වන්නාසේ රසක පැවැත්ම නේද? මොකද පුතේ? මුදුන් මුල්ල විනාශ වීමෙන් පස්සේ මොකද සකිවේ? මුදුන් මුල විනාශයට පත්වීමෙන් ගසක පැවැත්ම අඩාල වන්නාසේ අඩාල වෙනවා කියන්නේ පුතේ බාල වෙනවා විනාශ වෙනවා නැති වෙලා යනවා කියන අදහස. බාල වන්නාසේ මෙමගින් සිදු වූයේ හරිනේ මෙමගින් සිදු වූයේ
බැද්දේගම හා වැසියන්ගේ විනාශයයි. බැද්දේගම හා වැසියන්ගේ විනාශයයි. විනාශයයි. එය සජීවී ස්වභාවයෙන් යුතුව නිරූපණය කිරීම පිණිස රචකයා උකහාගත් කියන වචනේ අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා. යොදාගත්ත කියන එක උකහාගත් පරිසර සාධකවලට බස යොදා ගැනීම පරිසර සාධකවලට බස යොදා ගැනීම අතිශයින්ම උචිතය. හරි. හරිනේ? අතිශයින්ම උචිතය. එතකොට මෙතනදී පුතේ අපි ප්‍රබල වශයෙන්ම ඉස්මතු කරනවා බැද්දේගම සහ බැද්දේගම වැසියන් විනාශයට පත්වීම සඳහා රචකයා ප්‍රාණවත් විදිහට භාෂාව හසුරුවගත්ත කියලානේ අපි මේකෙදි කතා කරන්නේ. දැන් ඔයාලට ඉස්සෙල්ලා අපි ප්‍රශ්නේ පැහැදිලි කරනකොට මතක් කරා බැද්දේගම වැසියන් ක්‍රමයෙන් අභාවයට යන විදිහ. සජීවී ලෙස නිරූපණය කරන්නට කතෝරයා භාෂාව භාවිත කරගත්තා කියලා. එතකොට එතුමාගේ බස්වහර පාවිච්චි කරපු විවිධ අවස්ථා රැසක් අපිට හම්බ වෙනවා. ඒ හම්බෙන අවස්ථා රැසෙන් අවස්ථා කිහිපය තුලින් එක අවස්ථාවක් තමයි පරිසර සාධක ඔස්සේ තමන්ගේ භාෂාව හසුරවාගෙන තිබීම. එතකොට පරිසරයේ තියෙන සිදුවීමක් අරගෙන ඒ පරිසරයේ සිදුවීම තුලින් තමයි බැද්දේගම වැසියන්ගේ විනාශය රචකයා ඉදිරිපත් කරන්නේ. එතකොට තනකොළ වැවිලා වැටට ඇවිල්ලා වැටෙන් වත්තට ඇවිල්ලා ඊට පස්සේ වත්තෙන් මිදුලට ඇවිල්ලා ඊට පස්සේ මිදුලෙන් බිත්තිවලට ඇවිල්ලා ඊට පස්සේ බිත්ති වලින් ජනෙල් දොරවල් වහගෙන වහලට ඇවිල්ලා වහල සම්පූර්ණයෙන් වහගෙන අවසානයේදී මොකද වෙන්නේ? බැද්දේගම නැමැති කැලෑවේම කොටසක් බවට බබිහාමි ආරච්චිලාගේ නිවසපත් වෙනවා. එතකොට අර පරිසර සාධකවල තියෙන පරිසරයේ තියෙන අපූර්ව අවස්ථාවන් රැසක් තමයි බැද්දේගම විනාශය සනාථ කරන්න රචකයා මෙතනදී යොදාගත්තේ. ඒ නිසා තමයි අපි පරිසර සාධකවලට උරවිච්ච භාෂාවක් රචකයා මෙතනදී අනුගමනය කරාය කියන එක උතනදී සනාථ කරන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. ඇයි ඒ? අලුත් ඡේදයක් බලමු පුතේ අපි. සිග්නල් ප්‍රශ්නයක් දන්නේ නේද? මෙහෙම ලියන්න අලුත් ඡේදයක්. දියුණු වන නවලොවක දියුණු වන නවලොවක
දියුණු වන නවලවක කවුද මේ නවෝදය ඔය ලියපු ටිකේ පේලි කීයක් තියෙනවද? 4ක්. සර් කලින් ඡේදය නේද? ඔව් පුතේ. අපි උද්දෘතයෙන් පස්සේ ලියපු ඡේදේ. සර් 5ක් තියෙනවා. හරි. 5ක ලිව්වා. ඔව්. හිරුනි රූල් 5ක් විතර තියාගන්න ඕනේ. हाँ सर सिग्नल නැති වුණා සර්. ඔව්. හරි මිස්මා thank you. හරි. අලුත් ඡේදයක් ලියන්නේ අපි දැන්. දියුණු වන නව ලෝක අරුතක් අදහසක් නොදත් අරුතක් අදහසක් නොදත් බැද්දේගම වැසියෝ නිතරම හසිනේ මොකෙන්ද මේ රවුටර් එකක් පාවිච්චි කරනවද නැත්නම් ෆෝන් එකේ සිග්නල් වලින් දෙන්නේ? හසිනේ ෆෝන් එකෙන් දෙන්නේ? සර් ෆෝන් එකේ. හරි. බලන්නකෝ අපි කොහොමද 9:00ට පන්ති ඉවර කරනවා. ඒ නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. ෆෝන් එකේ බැටරි ඇතිනේ නේද? හරි. අපි ලියමු. ඔතන කිව්වේ නොදත් බැද්දේගම් වැසියෝ නිතරම ඒකාකාරී ජීවන රටාවකට හසු වී සිටියහ. එයම ඔවුනගේ අපිට ඔවුන්ගේ කියලා ලියන්නත් පුළුවන් ඔවුනගේ කියලා ලියන්නත් පුළුවන්. ඔවුන් කියනකොට හල් කරනවා. ඔවුනගේ කියුවන් හල් කරන්නේ. එයම ඔවුනගේ විනාශයට ප්‍රබල හේතුවක් විය. එයම ඔවුනගේ විනාශයට ප්‍රබල හේතුවක් විය. හරි නේද? මෙහෙම ලියන්න පුතේ. මෙකී සාධකය කලාත්මක හා නිර්මාණාත්මක බස් වහරකින් කලාත්මක හා නිර්මාණාත්මක බස් වහරකින් අලංකෘත කරන්නට අලංකෘත ඒ කියන්නේ අලංකාර කරනවා කියන අදහස එන්නේ ඔය කියන්නේ අලංකෘත කරන්නට
රචකයා මෙසේ ප්‍රයත්න දරා ඇත. ප්‍රයත්න රචකයා මෙසේ ප්‍රයත්න දරා ඇත. රචකයා මෙසේ ප්‍රයත්න දරා ඇත. හරි. එතකොට දැන් ඔන්න අපි කතා කරන්න හදන්නේ පෑනකින් පැන්සලකින් පොඩි ඉරක් ගහගත්තත් කමන්නේ මේ කියන කාරණාවට. කලාත්මක හා නිර්මාණාත්මක බස්වාරක. එතකොට ඉස්සෙල්ලා අපි කතා කරා රචකයා පරිසරය සාධක කරගෙන පරිසර සාධක භාෂාවක් අනුගමනය කරා කියලා පළවෙනි කාරණාව. يعني පරිසරයේ සිද්ධ වෙන දේවල් හරි අපූර්වට ඉදිරිපත් කළා ඒ තුලින් බැද්දේගම සහ බැද්දේගම වැසියන්ගේ විනාශය ඉදිරිපත් කරා කියලා. පැහැදිලිනේ? එතකොට පුතේ මතක තියාගන්න පුතේ කවුද රසාංජන කියලා ආවේ? රසාංජන දිවසාන. අයින් වුණානේ. හරි වේටින් රූම් එක අයින් කරලා තියුණා මොනවද තමයි මේ එක එක සත්තු වෙනවා. හරි. ඔයාලා පන්තියට ඇඩ් වෙනකොට අනිවාර්යෙන් නම දාගෙන වෙන්න. හොඳේ? ඒ නිසා මේ අමනාප වෙන්න එපා මාත් එක්ක. ඔයාලට දීලා තියෙන නම දැන් මම පහුගිය දවස්වල කිව්වා CS11 කියලා කෝඩ් එක අනිවාර්යෙන් දාගන්න. හරිද? රුක්මාලින්ද කමන්නේ. හරිනේ. එතකොට මේ දැන් එහෙම අනන්තවත් වෙලා තිනවා මට වෙන වෙන පන්තිවල. ඒ නිසා මේ විවිධ එනවා පන්තිවල. හරිද? එතකොට විවිධ මානසික මට්ටම් වලින්. ඒ නිසා අනිවාර්යෙන් ඕගොල්ලන්ට මම හැමදාම කියලා තියෙනවා. ඕගොල්ලන්ගේ නම ඉස්සරහින් CS11 කියලා දාන්න අනිවාර්යෙන්ම ඒ විදිහට දාලා පන්තියට මීටින් එකට එනකොට එන්න. ඒක අමාරු දෙයක් නෙමෙයි. ලොග් වෙනකොටම ඕගොල්ලන්ගේ යූසර් නේම් කියලා අහනවනේ. මම දන්නවනේ. ඒ නිසා මෙතනදී ඕගොල්ලන්ගේ නම අනිවාර්යෙන්ම දාගන්න. හොඳේ? එතකොට මම වේටින් රූම් එක පන්තිය පටන් ගන්නකොට අයින් කරලා තියෙනවා අර මටත් ලේසි ඕගොල්ලන්ටත් ලේසි නැත්නම් එක්කෙනා ගාන ඇඩ්මිට් දෙන්න ඕනේ. හරිනේ? ඒ නිසා ඒක මතක තියාගන්න. කලිනාහමිගේ වයස 50ක් කියලා. ඔය කලිනාහමිගේ අවස්ථාවක් අපි කතා කරනවා ඔකේදී. ඔය ඒ කියන්නේ කලිනාහමිගේ ඔව් ගන්න පුළුවන්. ඒක එනවා අවස්ථාව පුතේ. මම කියන එක. හරි. මෙසේ ප්‍රයත්න දරා ඇත. හරි. 46 වෙනි පිටුවේ ඒ අර කලින් පිටුවේමයි දෙවෙනි උදාහරණය අපි කලින් දීප එකක්මයි. පළවෙනි ඡේදේ තියෙනවා ඔයගොල්ලෝ මාක් කරගෙන ඇති. ඔය දෙන හැම උද්ෘතියක්ම අච්චු පොතේ මාක් කරගන්න. ඉතින් ඒතර ඔයගොල්ලෝ ලේසි. තියෙන තැන හොයාගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. අච්චු පොතේ ටක් ගාලා පැන්සලක් අරන් ඇටි ගිරක් ගහගන්න. මොකද අච්චු පොත අයිස්කෝලේ බාරගන්නේ නෑ ළමයි. අපි ඉස්සරහට මොනවද හිතන්නේ? ගෙවල් වලට ඇවිල්ලා අරගෙන යන්නත් පුළුවන්. දැන් පොත් ගහන්න කොළ නැති වුණොත් එහෙම. හරි. උන් ජීවත් වුණේ වේදනාපවා හොඳ හැටි. නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේය කියලා වාක්‍යයක් තියෙනවා. හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් මට කියන්න. 46 වෙනි පිටුවේ පේලි තුනක චූටි ඡේදයක් තියෙනවා. ඒකේ අන්තිම වාක්‍යය. මං හිතන්නේ හැමෝටම හොයාගන්න පුළුවන් වෙන්න ඇති. හම්බුණා නේද? අපි කලින් ලිව්වා මම හිතන්නේ. ඔව්. එතකොට උද්ෘත ලියනකොට මම කියලා තියෙනවා උඩුකම අනිවාර්යෙන් දාන්න පෑන වෙනස් කරන්න කළු සහ නිල් කියන විතරක් පාවිච්චි කරන්න පුතේ දැන් ඉඳන්ම. හරිද? ලියාගත්තා නම් මට ලිව්වා කියලා කියන්න පුතේ. අනේ වෙලායයි චුට්ටක් දිගයි නේද? කමන්නේ ලියන්න. හදිසියන්නේ. උන් ජීවත් වනුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේය.
Recording in progress. ලියා ගන්න කිව්වේ පුතේ ඉක්මනින් පෙළ ගන්න 46 වෙනි පිටුව රුක්මාලට මම මේ කියන්නේ 46 වෙනි පිටුවේ හරි පෙළ ගත්තනේ ඡේද තුනක් තියෙනවානේ පළවෙනි ඡේදේ පටන් ගන්නවා නිතර පාහේ තමාටම කියලා අර මුලින් තියෙන පේලි තුනක පොඩි ඡේදයක් අන්නේ ඡේදේ අන්තිම වාක්‍ය ලියන්න එතකොට හරි ඒක දැන්ට මාක් කරලා තියාගන්නකෝ උන් ජීවත් වුණුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේය හම්බුණාද හම්බුණාද පුතේ 46 වෙනි පිටුව පෙළ ගන්න 46 වෙනි පිටුව පෙළගෙන හරිද 46 වෙනි පිටුව පෙළගෙන ඒකේ තියෙනවා පළවෙනි ඡේදේ පටන් ගන්න නිතරම පාහේ තමාටම යම් දේ කොඳුරා ගන්නා ඔව්හු කෑම කති කියලා. එහෙම ඡේදයක් තියෙනවනේ. ඒ වාක්‍යයක් තියෙනවනේ. ඒ වාක්‍ය දෙකේ දිගටම ගියාට පස්සේ දෙවෙනි පේලිය අන්තිම හරිය හම්බෙනවා උන් ජීවත් වනුයේ කියලා තැන. බලන්න හම්බුණා කියන්නේ. උන් ජීවත් වනුයේ කියලා තැනක්. ආන් රයිට්. අන්නේ වාක්‍ය මාක් කරගන්න. උන් ජීවත් වනුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතේ සන්ධ්‍යා සේයාවේය. ආන්න ඒක තමයි පුතේ උතන්ට එන උද්ෘතය. හරි. චූටි මාක් එකක් දාගන්නකො උතන්ට. හරි. අපි ඔය උද්ෘතයට අදාළ කොටස පුතේ අවසන් කළා. අපි නතර වෙමු. මෙහෙම ලියා ගන්න අලුත් ඡේදයක්. ගම විනාශ වී යන ස්වභාවය ගම විනාශ වී යන ස්වභාවය ගම විනාශ වී යන ස්වභාවය පාඨකයාගේ සිතේ ඇඳී පාඨකයාගේ සිතේ ඇඳී ඇදී එහෙම නෙමෙයි ඇඳපු කියන අදහස. يعني හිතේ ඇඳලා තියෙන්නේ. ඇඳි සිතුවමක් ලෙස ප්‍රතියමාන කරන්නටගත් සිතේ ඇඳි සිතුවමක් ලෙස සර් ඡේදය ආයෙ මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? පුළුවන් පුතේ. ගම විනාශ වී යන ස්වභාවය ගම විනාශ වී යන ස්වභාවය ගම විනාශ වී යන ස්වභාවය 11 පන්ති ඇවිල්ලා ඉන්නවනම් ඉන්න අපි මේකලු විචකම් පටන් ගමු. ගම විනාශ වී යන ස්වභාවය පාඨකයාගේ සිතේ ඇඳි බෝඩ් එකේ පාඨකයාගේ සිතේ ඇඳි සිතුවමක් ලෙස ප්‍රතියමාන කරන්නට ගත් හරි නේද? අපූර්ව අවස්ථාවක් එසේ රචකයා ඉදිරිපත් කර ඇත. හරි. එතකොට දැන් මෙතන කියනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් බැද්දේගම නවකතාවේ රචකයා කලාත්මක සහ නිර්මාණාත්මක බස්වහරක් යොදාගත්තා. කලාත්මක සහ නිර්මාණාත්මක කියන්නේ දැන් අපි ඕන කෙනෙකුට පුළුවන් උයන්න පුළුවන්. උයන්න බැරි කෙනෙක් මේ ලෝකේ කවුරුවත් නැහැ. ඇල්ලතුරු ටිකක් හරි දාලා උයන්න පුළුවන්.
හරිද? එතකොට හැබැයි දැන් අපි චෙෆ් කෙනෙක් ගමුකෝ කෝකියෙක්. එතකොට එයාගේ තියෙන විශේෂත්වය මොකක්ද? එයාට පුළුවන් අපි ගෙදරදී වෙන බත් එක එයාට කලාත්මක විදිහට ගන්න පුළුවන්. ඒ නිසා තමයි එයා හොටෙල් එකක වැඩ කරන්නේ. අපි ගෙදර පරිප්පු වෑංජන වෙනවා නමුත් එයාට ඒක කලාත්මක විදිහට ගන්න පුළුවන්. පාට වර්ණ වෙනස් කළා. එතකොට ඒකට වෙන වෙන දැන් අපි කරපිංචා ඉත්ත ගත්තා කොහොම හීරුවා එහෙම දැන් එයාලා එහෙම නෙමෙයි ඒක මොනවා හරි හැඩයකට කපලා ඒකට දාන අමු මිරිස් කරල හැඩයකට කපලා එහෙම තමයි යෝගට දාන්නේ. හරිද? එතකොට කලාත්මක ගතියක් ඒගොල්ලෝ ගාව තියෙනවා. එතකොට සැර දෙයක් කපපු පීයෙන් සැර නැති දෙයක් කපන්න ගන්නෙ නෑ. ඒකට වෙන පීයක් තියාගන්න. එතකොට අපි ගෙදර වෙනකොට අල බැදුම හැඳි ගාපු හැන්දෙම පරිප්පුවක්ද කාගයාවට. එයාලා එහෙම නේ. එයාලා එකට වෙන වෙනම හැඳි පාවිච්චි කරනවා. ඒතර කලාත්මකව එයාලා උයන්න දාන්න. අන්න ඒ වගේ තමයි නවකතාවකුණක් පුතේ පාඨකයාගේ හදවත තුළ සජීවී ස්වභාවයක් නිරූපණය කරන්න. විශේෂයෙන්ම බැද්දේගම නවකතාවේ බැද්දේගම සහ බැද්දේගම් වැසියෝ විනාශයට පත්වෙන එක. ඒ අවස්ථාව සජීවී විදිහට නිරූපණය කරන්නට රචකයා යොදාගත්ත ප්‍රාණවත් බස්වහරක් මෙන්න මේ කියන කලාත්මක සහ නිර්මාණාත්මක ස්වභාවයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ භාෂාව කලාත්මක සහ නිර්මාණාත්මක ස්වභාවයෙන් ඉදිරිපත් කරලා තිබීම නිසා අපිට පැහැදිලිවම පේන්න තියෙනවා ඒ තුල සජීවී ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට දැන් මෙතන කියන උදාහරණය බලන්නකෝ. උන් ජීවත් වුණේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සංධ්‍යාසේ ආවේ. එතකොට බලන්න මේ වාක්‍ය ඇස්සේ මොනතරම් ලස්සනක් මොනතරම් කලාත්මක ගතියක් තියෙනවද කියලා. ඒ නිසා පුතේ මතක තියාගන්න ඔන්න ඔය කියන අවස්ථාවෙනුත් අපිට පුළුවන්කම ලැබෙනවා බැද්දේගම වැසියන් ඒ වගේම බැද්දේගම ගම්මානය ක්‍රමෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට කතුවරයා තමන්ගේ භාෂාව යොදාගෙන තියෙනවායි කියලා. හරි. එතකොට ලබන සතියේ සෙනසුරාදා උදේ පන්තියේදී බෑ එහෙමනොත් අපිට පේපරේ වැඩේ කරන්න බැරි නෑ. හරි. කමන්නේ. මේක පොඩ්ඩක් අපි දැනට තියාගමු. 17 පොය එනවා බලමු උපරිම උත්සාහයක ඉදලා පැයක් හමාරක් හරි අපිට ගන්න පුළුවන් වුණොත් ඔව් පුතේ චූටි වාක්‍යයක් දුන්නා. ලියාගත්තම නැද්ද ඒ කොටස? ඒක මම ඒවල තියන්නම් ඔයාලට. මම දාන්නම් හොඳේ. මේ හරි. එතකොට එතන මේ වැඩි නේ වේලි 3ක් 4ක් විතර වගේ යා මම දාන්නම් ඒක. පුතේ එතකොට මේ මම කියාගෙන ආවේ 17 පොයක් එනවා. අපි පුළුවන් වුණොත් පැයක් එකමාරක් ගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න ඉවරයක් කළා දාමු. එතකොට බැද්දේගමත් අපි ප්‍රශ්න දෙකක් කතා කරා කියලා කියන්නේ බැද්දේගම තුලින් ඔයාලා විභාගයට පෝසත් ගතියක් එනවනේ නේද? ඉතින් ඒ නිසා අපි එතනදී බලමු උපරිම try කරලා තියෙන වැඩ ටිකත් එක්ක පැයක් එකමාරක් අපි දාගෙන ඒ වැඩ ටික කරගන්න බලමු. හරි. මට ප්‍රශ්නේ තියෙන්නේ මට මගේ වෙලාව නෙමෙයි ඕගොල්ලන් වෙලාව. 10ක් ඉන්නවනම් 10න් 3කට එන්න පුළුවන් කියනවනම් 7කට එන්න බැරි වෙනවා. ඒ ඔන්න වගේ ගැටලුව අපිට තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ ටික අපි මගහරවාගෙන කොහොම හරි ඒ විදිහට වැඩේ කරන්න බලමු. හරි. එහෙනම් ඔතනින් චූටි මාක් එකක් දාලා තියාගන්න. කරන්ට් එක 8යි කාලට වගේ ආවනම් මොකද 7යි කාලට විතර වගේ ගියේ. එතකොට 8යි කාල වගේ වෙනකොට කරන්ට් එක ආවනම් මේ වෙනකොට අපි මේක ඉවර කළා. ඕගොල්ලෝ බතුත් කාලා නිදාගන්නත් ඉවරයි. ඉතින් කෙසේ හෝ අපිට ආවේ නෑ කරන්ට් එක. වෙලා ගිය නිසා තමයි ගැටලුව උනේ. හරි. එතකොට අද කතා කරපු ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? අහන්න. කියන්න. නෑ සර්. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙන්න බලාපොරොත්තු වෙන සමුගම. එතකොට මම අඟහරුවාදා පොයට කලින් මම PDF ටික දාලා තියන්නම් අර papers ටිකේ. එතකොට පුළුවන් අය print out එකක් අරන් තියාගන්න. මම PDF එකක් සාමාන්‍යයෙන් දාන්නේ නැහැ පුතේ. මම ගොඩක් වෙලාවට ළමයින්ට ටියුට් එකක් තමයි අනිවාර්යෙන් පෝස්ට් කරලා ඉවර. නමුත් දැන් කාලයක් නැහැනේ අපිට මේක අපි හදිසියෙ ගත්ත ශනික තීරණයක් නේ. ප්‍රශ්න පත්‍රයක් කතා කරමු කියලා. ඉතින් ඒ නිසා ඊයේ අපි ඔක් කතා කරේ. අන්න ඒ නිසා තමයි ඔය ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි PDF එක මම group එකට දාලා තියන්නම්. දාපු සැනින්ම එදාම print out එකක් අරන් තියාගන්න උත්තර ලියන්න යන්න එපා. අපි එදාට කතා කර උත්තර ටික ලියමු. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් උත්සරණයි දේපීටයි පරිස්සමෙන් ඉන්න ඔක්කොටම එහෙනම් ආයිබෝවන්. අයිබෝන් ආයිබෝවන් සර්. සුබ හරි පුතේ.